සංකීර්ණ සංඛ්‍යාවල දෙවෙනි එක කරනවා. දෙවෙනි කොටස. හරි. මේකේ ආගම සටහන් සහ මාපාංක විස්තරය ගැන තමයි කතා කරන්නේ. ඊට කලින් අපි ධන එකේ ඝන මූලය හොයලා. හරි. ලියාගන්න. ධන එකෙහි ඝන මූලය සිදු. ඝන මූලය සිවීම. ධන එකෙහි ඝන මූලය සිවීම. අපි මෙහෙම ගත්තොත් හරි x ඝනය ඍණ 1 සමානයි බිඳුව කියලා ගත්තොත් මේ පැත්ත. එතකොට x ඝනය සමානයි 1 වෙනවා. දෙපැත්තම 3න් 1 බලය ගත්තොත් 1 3න් 1 නැත්නම් මෙහෙම අපි ලියනවා. මෙන්න මේක හොයන්න යන්න. right හරි. එකේ ඝන මූලය. දැන් අපි මේ සංකීර්ණ සංඛ්‍යා කියලා ඉගෙන ගන්නේ මොකටද කියන එක තව ටිකකින් තේරෙයි. මොකද තාත්වික පරාසය තුල එන විසඳුම් නෙමේ සංකීර්ණ සංඛ්‍යා පරාසයෙන් වෙනස් වෙනවා. සුළු කිරීම වෙනස් වෙනවා. හැබැයි සංකීර්ණ සංඛ්‍යාවල සියලුම විසඳුම් තාත්වික හෝ අතාත්වික ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. මොකද සංකීර්ණ සංඛ්‍යාවල අනිත් ඒවා උපකුලකනේ. හරි. දැන් සාමාන්‍ය පෙළ ළමයෙකුට මේක දුන්නොත් එහෙම එයා ලියන්නේ මෙහෙම. එකේ ඝනය x සමානයි 1යි කියලා ලියන්නේ. මේ තාත්වික සංඛ්‍යා පද්ධතියේ ඉඳලා විසඳනවා. ඇත්තටම සංකීර්ණ සංඛ්‍යා පද්ධතියේ ඉඳලා විසඳනකොට මේකට එක විතරක් නෙමෙයි. අපි ඒ ගැන බලමු දැන්. මොකද වෙන්නේ? right ලියාගන්න. සමීකරණයක් විසඳනකොට පළවෙනිම එක තමයි සාධක වලට වෙන් කරන එක. x ඍණ 1 x වර්ගය ධන x ධන 1 මේක ඝන දෙකක අන්තරේ සාධක. ලියාගන්න. මේක ලියගන්න x ඝනය ඍණ 1 සමානයි බිඳුවේහි මූල සලකුව. x ඝනය ඍණ 1 සමානයි බිඳුවේහි මූල සලකුව. දැන් බලන්න. මේ ඝන දෙකක අතරේ සාධක. මේ කෑල්ල ලියනවා පළවෙනි එකේ වර්ගය, පද දෙකේ ගුණිතය, දෙවෙනි එකේ වර්ගය. මුලින් ඍණ නම් මේ දෙකම දාන්න. එහෙනම් ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට එක මුල් එක බිඳුවයි. ඕ නැත්නම් දෙවෙනි එක බිඳුව. ලියගන්න. එහෙනම් x සමානයි 1 කියලා එකක් වෙනවා. ඕ. එහෙනම් මෙයා වර්ගමූලයෙන් විසඳනවා. x ධන භාගය ඒකේ වර්ගය අඩු කරනවා භාගයේ වර්ගය 4න් 1යි. ධන 1 සමානයි බිඳුව. ලියගන්න. x ධන භාගයේ වර්ගය මේක එනවා 4න් 3යි කියලා. 4න් 3යි. හරි. දැන් මෙන්න මේකේ මෙතන ඍණ වුණා නම් වර්ග දෙකක අතරේ සාධක කැඩෙනවා. මෙතන ඍණ වුණා නම් මේකේ තාත්වික සාධක නැහැ. තාත්වික සාධක නැති වුණාට වෙන සාධක තියෙන්න පුළුවන්. මෙන්න මේක අපි ලියනවා
ඍණ 3යට 4යි i වර්ගය කියලා. මේ i වර්ගය කියන්නේ අතාත්වික ඒකකය. i කියන්නේ අතාත්වික ඒකකය. i වර්ගය කියන්නේ ඍණ 1යි. i වර්ගය කියන්නේ ඍණ 1යි. i කියන්නේ එතකොට ඍණ 1ේ මූලය. මේක පාවිච්චි කරන්න එපා, මේක වැරදි නෑ. පස්සේ කියලා දෙන්න ඕගොල්ලෝ වරද්ද ගන්න. සමහර තැන්වලදී මේක පාවිච්චි කරනකොට i වර්ගය කියන්නේ ඍණ 1යි කියලා ගන්න. ඍණ 1ේ මූලය තමයි. ලියාගන්නකො මේ i වර්ගය කියන්නේ ඍණ 1 නම් මේක ධන වෙලා i මේකට සමානයි. දැන් ගණන වර්ග දෙකක අන්තරේ සාධක x ධන භාගය ඍණ මූල 3යට 2යි. x ධන භාගය ධන මූල 3යට 2යි සමානයි බිඳුව. ලියගන්න. ආයි ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට ආයි ගුණිතයක් බිඳුවට සමාන වෙනකොට එක්ක මුල් එක බිඳුවයි. x සමානයි ඍණ භාගය ඍණ මූල 3යට 2යි x සමානයි ඍණ භාගය මේක ධන. එහෙනම් තමයි මෙන්න මේ x ඝනය ඍණ 1ේ මූල, ඒ කියන්නේ x වලට x කියන්නේ එතකොට එකේ ඝන මූලයනේ. හරි. x ට ඒ කියන්නේ එකට ඝන මූල තුනක් තියෙනවා. එකක් මේක, අනිත් එක මේක, අනිත් එක මේක. ඇත්තටම මෙහෙම කළාට විසඳුම්ද කියලා අපිට කියන්න බෑ. x සමානයි 1 දැම්මොත් මේක තෘප්ත වෙනවා විසඳුමක්. x ට මේක දාලා බලන්න ගෙදෙද්දි කරන්න මේකේ තුන්වෙනි බලය ගන්න. මේකේ තුන්වෙනි බලය ගත්තොත් අනිවාර්යයෙන් වෙනවලමයි ධනෙ. එහෙනම් මේක තුන් පාරක් වැඩි කළොත් ධන එක එනවා. එකේ ඝන මූලයට මෙයා ගන්න. මෙයා තුන්වෙනි බලය ගන්න. මෙයා තුන්වෙනි බලය ගත්තොත් අනිවාර්යයෙන් මෙන්න ධනෙ. right? එහෙනම් එක තුන් පාරක් වැඩි කළාම එක එනවා. එහෙනම් එකේ ඝන මූලය එක එනවා. මේකත් තුන් පාරක් වැඩි කළොත් ආයි එක එනවා. එහෙනම් එකේ ඝන මූලයට මෙයත් එනවා. එහෙනම් මේක තුන් පාරක් ගුණ කළොත් එක එනවා. ආයි එකේ ඝන මූලයට මෙයත් එනවා. එහෙනම් ලියන්න සමීකරණයේ විසඳුම x සමානයි 1 හෝ x සමානයි ඍණ භාගය ධන මූල 3යට 2යි හෝ x සමානයි ඍණ භාගය ඍණ මූල 3යට 2යි. එහෙනම් මේවා චෙක් කරන්න ක්‍රම කිව්වා. මේවා ආදේශ කරලා බලන්න අර මූලිකම සමීකරණේ උත්තර වෙනවා. හරි. ලියාගන්න මෙන්න මේක. මෙම සමීකරණේ එක් තාත්වික නොවන මූලයක් ඔමේගා නම් මෙම සමීකරණේ තාත්වික නොවන මූලයක් ඔමේගා අනෙක් තාත්වික නොවන මූලය ඔමේගා වර්ගයෙන් ලැබේ. ඔමේගා වර්ගයෙන් ලැබේ.
මේ බලන්න. දැන් මේ සමීකරණයේ එක මූලයක් තාත්වික. එකවන එක තාත්විකයි. මේ දෙන්නම තාත්වික නොවන ඒවා. සංකීර්ණ කියලා කියනවා. හැබැයි එක කියන්නේ සංකීර්ණයි නේද කොට? නේද? හරි. මොකද තාත්වික සංඛ්‍යාත් සංකීර්ණ සංඛ්‍යාත්. ආරම්භය අපි ඉගෙන ගන්නවා. හරි. එහෙනම් මේ තාත්වික නොවන මූල දෙකක් නේ. මේකෙන් එකක් ඔමේගා කියලා ගත්තොත් මේක වර්ග කළාම මෙයා එනවා. ඒ වගේම මෙයා වර්ග කළාම මෙයා එනවා. අපි මේක එකක් බලමු. ලියන්න. මේක ලියන්න. ඔමේගා සමානයි ඍණ භාගය ඍණ මූල 3ට 2යි. ලෙස ගනිමු. එන ඔමේගා වර්ගය ගන්න බලන්න. ඍණ භාගය ඍණ මූල 3ට 2යි. වල වර්ගය ඍණ භාගයේ වර්ගය ධන 4න් 1යි. මේකයි වැඩිනහම 2යි. මේකයි වැඩි කරලා 2කින් ගුණ කරනවා. ඍණ වරක් ඍණ ධන. අයි මේකේ වර්ගය මූල 3 වර්ගය 3යි. 2 වර්ගය 4යි. i වර්ගය. දෙයක. i වර්ගය. ඔයගොල්ලෝ දන්නවා i වර්ගය කියන්නේ ඍණ 1යි. i වර්ගය කියන්නේ ඍණ 1යි. මෙතන ඍණ 4න් 3යි ධන 4න් 1යි. කීයද? ඍණ 4න් 2යි. මේක i වර්ගය කියන්නේ ඍණ 1යිනේ. එතකොට ඍණ 4න් 3යි ධන 4න් 1යි කියන්නේ ඍණ 4න් 2යි. මේක සුළු වෙනවා. මෙයාට මෙයා කැපුණාම මූල 3ට 2යි. ලියගන්න. මේක සුළු වුණාම එනවා ඍණ භාගයයි කියලා. බලන්න ළමයි ඔමේගා මේක කියලා ගත්තොත් ඔමේගා වර්ගයට මෙහා එනව නේද? මේ ඍණ භාගය ධන මූල 3ට 2යි කියලා. ඒ විදිහටම මේක ඔමේගා කියලා අරගෙන මේක පෙන්වන්න ඕනේ වර්ග කළාම මෙහා එනවා කියලා. නැත්නම් තව සරල ක්‍රමයක් තියෙනවා. මේක ඍණනේ ගත්තේ මෙතනම ධන දාලා එතකොට ධන දැම්මොත් මෙන්න මෙතෙන්ට විතරයි නේද ඍණේ ඉන්නේ. මේක ධන ඍණනේ ඉන්නේ. එතකොට මෙතන ඍණ වෙනවා කියලා පෙන්නන්න පුළුවන්. ඉතින් ඒක පුළුවන් නම් එහෙම කරන්න. නැත්තම් මේක ඔමේගා කියලා අරගෙන ඔමේගා වර්ගෙන් මෙහා එනවා කියලා කියනවා. එහෙනම් මේකේ තුන්වෙනි බලය ගන්න මක් කරන්න ඕනේද? මෙයාගේ තුන්වෙනි බලය ගන්න වර්ගය මෙයානේ. තව පාරක් වැඩි කළා නම් 1යි කියලා එනවා. ඔන්නම් බලන්න. මෙයාගෙන් වැඩි කරන්න. වැඩි කළාම ආයි අනිවාර්යයෙන්ම 1යි කියලා එනවා. හරි. රයිට්. එහෙනම් තේරෙනව නේද? දැන් x ඝනය ඍණ 1 අපි තාත්වික සංඛ්‍යා කුලකේ ඉඳලා විසඳනකොට උත්තරයට එන්නේ 1යි. x කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් නම් එකට ඝන මූල 3ක් එනවා. සාමාන්‍යයෙන් අපි ළමයෙකුට කිව්වොත් එහෙම ඒ කියන්නේ එක තුන් පාරක් වැඩි කළාම එක එනවා. තවත් සංඛ්‍යා දෙකක් තියෙනවා. ඒක තුන් පාරක් වැඩි කළාම ධන එකයි. කිව්වොත් එහෙම සමහර අයට හිතා ගන්නවත් බැහැ. මොකද ඒගොල්ලෝ ඉන්නේ තාත්වික සංඛ්‍යා පද්ධතියක. ඒක නිසා සංකීර්ණ සංඛ්‍යා අපි ඉගෙන ගන්නේ සංකීර්ණ සංඛ්‍යාවල සුළු කිරීම සියල්ල ඉගෙන ගන්න. ඒවැ ලක්ෂණ සුළු කිරීම ඉගෙන ගන්න මිසක් ගණන් හදන්න නෙමෙයි. ගාන දාලා තියෙන්නේ ඔයගොල්ලන්ට තියරි ටික ඉගෙන ගන්න. හරි? දැන් අපි බලමු ආගම සටහන් කියන්නේ. ආගම සටහන් කියන එක බලමු. ඊළඟට මාතෘකාව ආගම සටහන.
Z සමානයි x ධන iy සංකීර්ණ සංඛ්‍යාව. Z සමානයි x ධන iy සංකීර්ණ සංඛ්‍යාව. තලයක px, y Z සමානයි x ධන iy සංකීර්ණ සංඛ්‍යාවක තලයක px, y ලක්ෂයේ නිරූපණය කළ හැකි නම් මේක ආගම් සටහන්නේ කියනු ලැබේ. ආගම් සටහන්නේ කියනු ලැබේ. ලියන්න. තාත්වික අක්ෂය සිම්පල් x අක්ෂය ලෙස. තාත්වික අක්ෂය x අක්ෂය ලෙස. අතාත්වික අක්ෂය y අක්ෂය ලෙස තෝරා ගැනීම. එහෙනම් x අක්ෂය තාත්වික අක්ෂය විදිහට ගන්න. y අක්ෂය ගන්න අතාත්වික අක්ෂය. මේක අඳ ගන්න. මාක් කරගන්න. බලාගන්න. මෙන්න මේ z සමානයි x ධන iy සංකීර්ණ සංඛ්‍යාව px, y ලක්ෂ්‍ය නිරූපණය වෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂ වලින් තමයි සංකීර්ණ සංඛ්‍යා නිරූපණය වෙන්නේ. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ ආගම් සටහන. හරි. එහෙනම් සංකීර්ණ සංඛ්‍යාවල තාත්වික ඒවාක් තියෙනවනේ. ඒවා මේ අක්ෂයෙන් නිරූපණය වෙනවා. දෙක අතාත්වික ඒවා නිරූපණය වෙන්නේ මේ. ඔය දෙකටම නැති ඒවා තියෙන්නේ මෙතන. ඒ කියන්නේ සියල්ල තියෙන්න ඕනේ. හරි. තාත්වික සංඛ්‍යාත් සංකීර්ණ සංඛ්‍යා. අතාත්වික සංඛ්‍යාත් සංකීර්ණ සංඛ්‍යා වලට එනවා. හරි. right. ලියන්න අනුමාතෘකාව. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය හා විස්තරය. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකය හා විස්තරය. මේක අඳ ගන්න. මේක අඳ ගන්න. බලාගන්න. මේක අඳ ගන්න. මේ සංකීර්ණ සංඛ්‍යා නිරූපණය
නිරූපණය වෙන්නේ ලක්ෂය. මේ ලක්ෂය තමයි නිරූපණය වෙන්නේ. මේ OP රේඛාවේ දිගට තමයි මාපාංකය කියලා කියන්නේ. හරි. මේක යා කරගන්න මොන ලක්ෂය? යා කරලා ලියන්න. x ධන I y හි මාපාංකය. මාපාංකය. ඒක අපි සංකේතයෙන් ලියනවා මෙහෙම. අර සාමාන්‍ය මාපාංකය ලියන විදිය. හරිද? මාපාංකය. මේ කියන්නේ OP රේඛාවේ දිග. මේ කියන්නේ OP රේඛාවේ දිග. සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ ලක්ෂයෙන්. ඒක මාපාංකය ගන්න ඕන නම් ඒක මූල ලක්ෂයට යා කරන්න. එතකොට මේ රේඛාවේ දිග. එන x ධන y කි මාපාංකය. ඒක සංකේතයෙන් ලියනවා මෙහෙම. ඒ කියන්නේ OP රේඛාවේ දිග. OP දිග. ලියගන්න. දැන් බලන්න. දැන් බලන්න. මෙන්න මේ OP රේඛාවේ දිග. මේ දුර x, මේක y කියන්නේ මේකත් y. එහෙනම් මේක එනවා x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. එහෙනම් ලියගන්න x ධන I y වල මාපාංකය කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. මේ ක්‍රම දෙකෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මාපාංකය කියන්නේ මේ රේඛාවේ දිග කියලා දැනගෙන ඉන්නත් ඕනේ. බීජීය ලෙස තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය කියලා දැනගෙන ඉන්නත් ඕනේ. ලියගන්න. ඊළඟ එක x ධන I y හි විස්තරය. x ධන I y හි විස්තරය කියන්නේ ළමයි විස්තරය කියන්නේ මෙන්න මේක. මෙන්න මේ p ලක්ෂය මූල ලක්ෂයට යා කළාම මේ තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයට තමයි විස්තරය කියන්නේ θීටා. විස්තරය මේක 20 x ධන I y කියලා ලියනවා. නැත්නම් ආග් x ධන I y කියලා කියනවා. මෙතන ආග් කියලා කියන්නේ ආග් x ධන I y කියන්නේ θීටා. ආග් x ධන I y කියන්නේ θීටා. හැබැයි මෙන්න මෙතන θීටා අනිවාර්යයෙන්ම මේක ලියන්න ඕනේ. බිඳුවට වඩා වැඩි හෝ සමානයි. 2යි පයිට වඩා අඩුයි කියලා. විස්තරය ලිව්වොත් θීටා කියලා ඒක බිඳුවට වඩා වැඩි හෝ සමානයි. 2යි පයිට වඩා අඩුයි. හරි. ඒ කියන්නේ මේක එන්නේ විස්තරයට මේ විස්තරය ගත්තොත් ධනා කියන්නේ එන්නේ. ඇයි 2යි පයිට සමාන කිරීම දැම්මේ නැත්තේ? මේම වටයක් ගිහිල්ලා මෙතෙන්ට ආවහම ආයි බිඳුවත් එක්ක සමපාතයි. එතකොට අපි 2යි පයි කියලා ලියන්නේ නැහැ. කීයද ලියන්නේ? බිඳුව. තේරුණාද? එහෙනම් විස්තරය කියන්නේ මොකද්ද? කෝණය. මාපාංකය දැන් සංකීර්ණ සංඛ්‍යාව නිරූපණය වෙන්නේ මේ ලක්ෂයෙන්. ඒකේ මාපාංකය උන්නා මූල ලක්ෂයට යා කරනවා. එතකොට රේඛාවේ දිග. එතකොට විස්තරය කියන්නේ තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. හරි. ලියගන්න. මේකේ තව ප්‍රධාන විස්තරය කියලා එකක් අර්ථ දක්වනවා. x ධන I y හි ප්‍රධාන විස්තරය. ප්‍රධාන විස්තරය. අපි ඒකට දාන්නේ කැපිටල් ART. x ධන I y. ලියගන්න. x ධන I y හි ප්‍රධාන විස්තරය.
ඒකට දාන්නේ කැපිටල් A. මේකට දාන්නේ සිම්පල් A. x ධන i වර්ග කියන්නේ θ ඍණ පයිට වඩා වැඩි ධන පයිට වඩා අඩුයි හෝ සමානයි. එහෙනම් මෙන්න මේක තමයි බලා ගන්න. මේක ඍණ පයිට වඩා වැඩි ධන පයිට වඩා අඩුයි හෝ සමානයි. ඒ කියන්නේ මේක ගත්තොත් ප්‍රධාන විස්තරය ගත්තොත් වෙන්න පුළුවන් උපරිම කෝණය π. πට වඩා වැඩි වුණොත් කෝණය කියවන්න ඕනේ කොයි පැත්තෙන්ද? දක්ෂිනාවර්ත. ත්‍රිකෝණමිතිය අපි ඉගෙන ගත්තා. කෝණය කියන්නේ භ්‍රමණය වෙලා තියෙන ප්‍රමාණය. දක්ෂිනාවර්තව භ්‍රමණය වෙලා තියෙන ප්‍රමාණයට කියනවා ඍණ කෝණ කියලා. මේ පැත්තෙන් ඍණ කෝණ. හැබැයි ඒක කියන්නේ 180කට වඩා වැඩි වුණොත් විතරයි. 180 නම් ඒක කෙලින්ම මෙතන අපි ගන්නවා. තේරුණාද? එහෙනම් මතක තියාගන්න සංකීර්ණ සංඛ්‍යාව මේ නිරූපණය කරන්නේ ලක්ෂයෙන් නිරූපණය කරන්නේ. ලක්ෂ වලින් හොඳට මතක තියාගන්න. ඒකේ මාපාංකය වුණ මූල ලක්ෂයට යා කරනවා. මේ රේඛාවේ දිග විස්තරය කියන්නේ මේ රේඛාව තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. විස්තර වර්ග දෙකක් තියෙනවා. සාමාන්‍ය විස්තරය, ප්‍රධාන විස්තරය. පයිට වඩා වැඩි වුණොත් තමයි ප්‍රධාන විස්තරය අනිත් එක වෙනස් වෙනවා. අපි මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න. මෙන්න මේ උදාහරණ දෙක කරමු. මේකෙන් ඔයගොල්ලෝ තේරුම් ගන්න. හරිද? දැන් පහත දී ඇති සංකීර්ණ සංඛ්‍යා ආගම සටහනක ලකුණු කර මාපාංකය විස්තරය හා ප්‍රධාන විස්තරය සොයන්න. පහත දී ඇති සංකීර්ණ සංඛ්‍යා ආගම සටහනක ලකුණු කර මාපාංකය විස්තරය හා ප්‍රධාන විස්තරය සොයන්න. මේ ටික ලියා ගන්න. ඔයගොල්ලෝ මේ එක දිගට ලියාගත්තත් කමක් නැහැ. දැන් අපි එකින් එකට බලමු. ඔයගොල්ලෝ මේක ලොකුවට අඳින්න එපා, කුඩාවට ඇඳ ගන්න. අපි පළවෙනි එක දාමු. එතකොට ඉසෙට් එක සමානයි. 1 ධන මූල 3යි. මෙන්න මේක මාක් කරන්න. x කණ්ඩාංක 1යි. y කණ්ඩාංකයේ මූල 3යි. x කණ්ඩාංක 1යි y කණ්ඩාංකයේ මූල 3යි. මේ ලක්ෂයෙන් තමයි z එක නිරූපණය වෙන්නේ. z එක. එකක මහා මූල 3. මේක ගන්න මූල ලක්ෂණය. මාපාංකය කියන්නේ රේඛාවේ දිග. මෙන්න මේක පිටුට දාගන්න. මේ මොටි රේඛාවේ දිග. මේක එකයි මේක මූල 3යි නේද? එකේ වර්ගය ධන මූල 3 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 2යි. පයිතගොරස් ලැබුවා. එනවා ලියන්න. 1 ධන මූල 3යි වල මාපාංකය කියන්නේ එකේ වර්ගයේ ධන මූල 3 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 2යි. විස්තරය ගන්න මේ කෝණය මාක් කරන්න. මෙතන ලියන්න tan θ.
tan theta කියන්නේ y කන්දාංකයේ බෙදීම x කන්දාංකය. මූල 3ට එකයි කියන්නේ මූල 3යි. theta කියන්නේ 60යි. ඒ කියන්නේ π බෙදීම 3යි. එනලියන r දිශේ r එක ධන මූල 3යි. r එක ධන මූල 3යි කියන්නේ π බෙදීම 3යි. r එක ධන මූල 3යි කියන්නේ π බෙදීම 3යි. ඒකේ විස්තරය මේක ප්‍රධාන විස්තරය එක ධන මූල 3යි. ප්‍රධාන විස්තරයක් දෙන්නේ ඒකමයි. මොකද 180ට වඩා වැඩි වුණොත් විතරයි අනිත් පැත්තෙන් කියන්නේ. එහෙනම් ඒකත් π බෙදීම 3යි. එහෙනම් ඔයගොල්ලෝ සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තාම ඒකේ බීජීය ස්වરૂපය දැනගන්න ඕනේ. ආගම සටහන දැනගන්න ඕනේ. ආගම සටහනේ මාපාංක කියන්නේ මොකද්ද? විස්තරය කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඔය සංකීර්ණ සංඛ්‍යාවල ලක්ෂණ ඉගෙන ගන්න තියෙනවා. හරි. අපි දෙවෙනි එක ගමු 5යි කියන්නේ. z 2 සමානයි 5යි. 5යි ලියන්න පුළුවන් බිංදුව ධන 5යි කියලා. බිංදුව ධන 5යි. ඒ කියන්නේ බිංදුවේ 5 මෙන්න මෙතන. එතකොට මේක තමයි p ලක්ෂය. එහෙනම් මාපාංකය කියන්නේ 5යි වල මාපාංක කියලා කියන්නේ මේ ලක්ෂණය නිරූපණය වෙන්නේ මෙයා මූල ලක්ෂයට යා කළාම රේඛාවේ දිග. ඒක 5යි කියලා එනවා. විස්තරය. විස්තරය කියන්නේ මේ කෝණය. තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. ඕක. ප්‍රධාන විස්තරයක් වෙන්නේ ඕක. 180ට වැඩි වුණොත් විතරයි වෙනස් වෙන්නේ. π බෙදීම 2. ලියගන්න. හරි. අපි ගමු තුන්වෙනි එක. ඉසෙත් 3 මේක ගමු. x කන්දාංකේ ඍණ මූල 3යි y කන්දාංකේ 1යි. x කන්දාංකේ ඍණ මූල 3 කියන්නේ මෙන්න මේ වශයෙන්. y කන්දාංකේ 1යි. මේක ඉසෙත් 3. තාත්වික කොටස. දැන් බලන්න. මාපාංකය කියන්නේ මේ රේඛාවේ දිග. මාක් කරගන්නකො. බලන්න. මෙතන x කන්දාංකේ මූල ඍණ මූල 3යි කියන්නේ මේ දුර මූල 3යි. මේ දුර 1යි. ඉගෙන ගන්න. එහෙනම් ඍණ මූල 3 ධන i වල මාපාංක කියලා කියන්නේ මූල 3 වර්ගය ධන 1 වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ 2යි. නැත්නම් මේක බීජීය ලෙස ගන්න පුළුවන්. ඍණ මූල 3 වර්ගය ධන 1 වර්ගයේ වර්ගමූලය. 2යි කියලා. විස්තරය කියන්නේ මේ කෝණය. මේ කෝණය හොයන්න අමාරුයි අපිට. අපි මේක හොයමු ඇල්ෆා කියලා දාන්න. tan alpha. මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් නේ. එතකොට ඍණ මූල 3 නෙමෙයි ගන්නෙ. මේ මූල 3. එක යට මූල 3. එක යට මූල 3. එහෙනම් tan alpha එක යට මූල 3. tan alpha එක යට මූල 3යි කියන්නේ. alpha කියන්නේ π බෙදීම 6යි.
මෙන්න මේක පයි බෙදීම 6යි කියලා එන්නේ මේ කොනේ. හරි. හැබැයි ළමයි විස්තරය කියන්නේ මේක තාත්වික අක්ෂයේ ධන දිශාව. මේක ඍණ දිශාවත් එක්ක හදන කොනේ. මෙන්න මේ කොනේ එන්න ඕනේ. හරි. මේ කොනේ කියන්නේ මුළු කොණය 180යි. 180ෙන් පයි බෙදීම 6ක් අඩු වෙනවා. එතකොට එනවා 5යි පයි බෙදීම 6යි කියලා. මාක් කරගන්න. ප්‍රධාන විස්තරයත් ඕකම වෙනවා. 180ට වැඩි නෑනේ. එහෙනම් ප්‍රධාන විස්තරයත් ඕකම කියලා ලියාගන්න. ප්‍රධාන විස්තරයට තියෙන්නේ හරි. දැන් අපි ඊළඟ එක ගමු. ඉසෙට් 4 ඍණ 3යි. ඍණ 3 කියන්නේ සංකීර්ණ සංඛ්‍යාව. ඒ වගේම මේක හුදෙක් තාත්විකත් වෙනවා. මොකද වර්ග කළාම දන්න මේ. එහෙනම් මේක ලියන්න පුළුවන් ඍණ 3 දල බිඳුවයි. ඍණ 3 බිඳුව. මෙන්න මෙතන. ඉසෙට් 4. මෙතන x ගණනාංක වෙනවා. මේක මූල ලක්ෂිතය කරන්න. මාපාංකය කියන්නේ මෙතන ඛණ්ඩාංකයේ ඍණ 3යි. මාපාංකය කියන්නේ රේඛාවේ දිග. ඒ කියන්නේ ඍණ 3 මාපාංකය කියන්නේ 3යි. यानी विस्तारය ආත්‍රිණ 3යි. විස්තරය කියන්නේ තාත්වික අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය. මේ පයි. කැපිටල් ARD ඍණ 3 කියන්නේ පයි. මොකද ප්‍රධාන විස්තරය පයි හෝ පයිට අඩු වෙන්න ඕනේ. වැඩි වුණොත් විතරයි අනිත් පැත්තට යන්නේ. එහෙනම් අපි මේක ගමු. ඍණ 3යි. x කන්දාංකේ ඍණ 3යි. y කන්දාංකේ ඍණ 3යි. මේ දුර 3යි. මේ දුරත් 3යි. කණ්ඩාංගයේ ඍණ 3යි. මෙතනත් ඍණ 3යි, මෙතනත් ඍණ 3යි. දුර කියන්නේ 3යි. එන ලියන්න මේකේ මාපාංකය. මාපාංකය කියලා කියන්නේ. ඍජුකෝණිකයි 3 වර්ගයේ දන 3 වර්ගයේ වර්ගමූලය. මේක 18යි කියලා එනවා. 18යි කියන්නේ 3යි මුල 2යි. මෙන්න මේ කෝණය හොයන්න අමාරුයි. අපි මෙන්න මේක හොයමුකෝ. ඇල්ෆා කියලා දාමු. මෙන්න මේ කෝණේ විස්තරය නෙමෙයි. මෙන්න මේ කෝණය. එතකොට ගන්න මේ දුර. මේකත් 3යි මේකත් 3යි. කණ්ඩාංකයේ ඍණ 3යි මේ දුර 3යි මේ දුර 3යි. අපි මේ සුළු කෝණේ හොයමු. එන tan ඇල්ෆා සමානයි 3ට 3. ඒ කියන්නේ 1යි. එහෙනම් ඇල්ෆා කියන්නේ පයි බෙදීම 4. ඇල්ෆා කියන්නේ පයි බෙදීම 4. හරි. එහෙනම් මේක පයි බෙදීම 4 වුණාට විස්තරයේ පයි බෙදීම 4 නෙමෙයි. විස්තරය කියන්නේ මෙන්න මේ මුළු කෝණය. මේ කෝණය පයිට එකතු කරන්න පයි බෙදීම 4යි. ඍණ 3.
තාත්විකක්ෂේ ධන දිශාව සමග සාධන කෝණය. පයිට පයි බෙදීම 4ක් එකතු කළාම 5යි පයි බෙදීම 4යි. ඔන්න දැන් වෙනස් වෙනවා ප්‍රධාන විස්තරය. ඔන්න දැන් වෙනස් වෙනවා ප්‍රධාන විස්තරය. බලගන්න. ආ ऋण 3 බලගන්න. ළමයි 180 තමයි උපරිම විස්තරය. ප්‍රධාන විස්තරයට ගන්න පුළුවන් උපරිම එක 180. එහෙනම් මේක තිබ්බොත් අනිත් පැත්තෙන් කියන්නේ මෙන්න මේ කෝණය. මේ මුළු කෝණය 180යි. 180ෙන් පයි බෙදීම 4ක් යනවා. 180ෙන් පයි බෙදීම 4. ඒ කියන්නේ පයි වලින් යනවා පයි බෙදීම 4ක්. සුළු කළොත් එනවා 3යි පයි බෙදීම 4යි. 3යි පයි බෙදීම 4යි. 3යි පයි බෙදීම 4යි. ධනද ඍණද ඒක? ඒක ඍණනේ. දක්ෂිනාවර්තෝනේ. ඔන්න ඔතෙන් තමයි වෙනස් වෙන්නේ. සාමාන්‍ය විස්තරය ප්‍රධාන විස්තරය. හරි. දැන් ඉතුරු හරි. එහෙනම් මෙන්න මේකේ මාපාංකය මෙහෙම ගන්නත් පුළුවන්. ඍණ 3 වර්ගයේ ධන ඍණ 3 වර්ගයේ වර්ගමූලය කියලා. එහෙම ගන්නත් පුළුවන්. right? හරි. එහෙනම් තව දෙකක් තියෙනවා. තව තුනක් තියෙනවා. ඒ තුන ගෙරිදි කරන්න. මේ 5 කියලා ගත්තොත් මේක සංකීර්ණ සංඛ්‍යාවක්. 5 දන බිඳුවයි. ඒ කියන්නේ 5නේ. මාපාංකය කියන්නේ රේඛාවේ දිග 5යි. විස්තරය කියන්නේ බිඳුවයි. හරි? right. එහෙනම් අපි ඉතුරු ටික තව ටිකකින් කරමු. අපි මේක කරමු. දැන් මාතෘකාව ලියා ගන්න. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක විස්තර ආකාරය සහ සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක විස්තර ආකාරය සහ මාපාංකය හා විස්තරය ලබා ගැනීම බීජීය ක්‍රමය. බීජීය ක්‍රමය. හරි. දැන් ලියන්නකො z සමානයි x ධන i y සංකීර්ණ සංඛ්‍යාව. p ලක්ෂණ නිරූපණය වන්නේ යයි ගනිමු කියලා. දැන් මෙතන x කන්දාංක x y කන්දාංක y එහෙනම් මේ දුර x මේ දුර y මෙන්න මේක ගන්න x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. දැන් අපි මෙන්න මේක ගමු. කියන්නකො z සමානයි x ධන i y කියලා. z සමානයි x ධන i y කියලා ලියන්නකො. මෙන්න මේක අපි මේ තාත්වික කොටසේ වර්ගය දාන
අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය එළියට ගන්නවා. මෙයා එළියට ගත්තොත් මේ හැම එකක්ම බෙදෙනවා මෙයාගේ. තාත්වික කොටසේ වර්ගය ධන අතාත්වික කොටසේ වර්ගයේ වර්ගමූලය. අතාත්වික කොටස කිව්වහම i කියන එක ගන්න නෑ. ඒකේ තාත්වික කැලේ විතරයි ගන්න. හරි. මෙන්න මේකට අපි මෙන්න මේ x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය කියන්නේ මාපාන් කියන අපි ඒකට සාමාන්‍යයෙන් r කියලා දානවා. r කියලා දානවා. ලියගන්නකො r. මේකට දානවා r කියලා. x බෙදීම x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය. මේකට ලියනවා cos θ කියලා. cos θ කියලා ලියනවා. i වතාව y බෙදීම x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒකට ලියනවා අපි sin θ කියලා. හරි. ලියන්න. එතකොට මෙන්න මේ v මේක මේ විදිහට ලියන්න පුළුවන්. ලියන්න. මේක මාපාංක විස්තර ආකාරයයි කියනු ලබන අතර मापांक z समान है r की z समान है थीटा वे और हमें r की निकल लिया गया x वर्ग के धन y वर्ग के वर्गमूल x वर्गीय धन y वर्गीय वर्गमूल එහෙනම් මෙන්න මේකට තමයි මාපාංක විස්තර ආකාරය කියලා කියන්නේ. හරි. හැබැයි එහෙම වෙන්න නම් බලා ගන්න මෙතන ධන වෙන්න ඕනේ. මෙතන ධන වෙන්න ඕනේ. මෙතන ධන වෙන්න ඕනේ. මේක cos වලින් ලියවෙන්න ඕනේ. මේක sin වලින් ලියවිය යුතුමයි. එහෙම වුණොත් මේ කෝණය තමයි විස්තරය කියන්නේ. බැරිම නම් කරන්නේ මොකද්ද? ආගම් සටහනක මාක් කරලා ඔක ගන්න. ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ සංකීර්ණ සංඛ්‍යාවල ගණන් හදන්න නෙමෙයි. සංකීර්ණ සංඛ්‍යාවල ලක්ෂණ ඉගෙන ගත්තට පස්සේ ඕනම ගණනක් හදන්න පුළුවන්. හරි? ඒක ආගම් සටහනක දැනගන්න ඕනේ, වීගිය ලෙස දැනගන්න ඕනේ, ඒ සියල්ල දැනගත්තාම කරන්න පුළුවන්. හරි. එහෙනම් උදාහරණ දෙක තුනක් බලමු. හරි. අපි උදාහරණයක් කරමු. ලියන්න. z සමානයි මූල 3 ධන i සංකීර්ණ සංඛ්‍යාව. සංකීර්ණ සංඛ්‍යාව. මාපාංක විස්තර ආකාරයෙන් ලියා දක්වා. मापांक विस्तार आकारेण लिया दक्वा मापांके हा विस्तारे स्वयं मापांके हा विस्तारे स्वयं हाय මේක ලියා ගන්න මේක අපි ගන්න බලා ගන්න තාත්වික කොටසේ වර්ගය मूल තුනේ වර්ගය ධන අතාත්වික කොටස එකේ වර්ගයේ වර්ගමූල එළියට ගන්න. එතකොට ඒක හෙව්වොත් එන්නේ මූල තුනේ වර්ගය 3යි 3යි 1යි 4යි 4 වර්ගමූලෙ 2යි. එහෙනම් මේ ඇතුළ බෙදෙනවා 2කින්. එක්වර ලියන්න.
දෙකයි. බලගන්න. මේක cos sin වලින් ලියන්න පුළුවන් tan වලින්. හැබැයි මාපාංක විස්තර ආකාරය නම් මේක cos වලින් මේක sin වලින් ලිය යුතුයි. එහෙනම් මූල 3ට දෙකට ලියන්න පුළුවන් cos pi බෙදීම 6යි කියලා. දැන් i වතාවක් sin pi බෙදීම 6යි. ආයි හිතන්න දෙයක් නැහැ. මේක cos pi බෙදීම 6 නම් මේක sin pi බෙදීම 6යි. හරිනේ? දැන් එහෙනම් මෙතන ධන මෙතන ධන මෙතන ධන මේක cos මේක sin කෝණ දෙක සමානයි. එහෙනම් මාපාංක සෙට් කියන්නේ 2යි. ආග්ගී සෙට් කියන්නේ pi බෙදීම 6යි. අපි තව උදාහරණයක් කරමු. ඉසෙට් සමානයි. ඍණ 1 ධන මූල 3යි. සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය හා විස්තරය වීජීය ලෙස සොයන්න. අපි ගන්නවා ඍණ 1 වර්ගයේ ධන මූල 3 වර්ගයේ වර්ගමූල එළියට. ඍණ 1 වර්ගයේ ධන 1යි මූල 3 වර්ගයේ 3යි. 3 1යි 4යි. 2යි. ඍණ භාගයයි. මූල 3ට 2යි. ඉසෙට් ඍණ භාගය ලියන්න cos වලින් cos pi බෙදීම 3 ධන i වතාව sin pi බෙදීම 3. හරි මේක මාපාංක විස්තර ආකාරයේද නෑ. මෙතන ධන මෙතන ඍණ මෙතන ධන මේක cos වලින් තියෙනවා මේක sin වලින් තියෙනවා. ඒත් මාපාංක විස්තර ආකාරය නෙමෙයි. ඇයි? මෙතනක් ධන මෙතනක් ධන මෙතනක් ධන විය යුතුමයි. තේරෙන්නේම නැත්නම් මේක මොන වෘත්ත පාදද? x ඍණ y ධන කියන්නේ. දෙවෙනි වෘත්ත පාදේ. දෙවෙනි වෘත්ත පාද කියන්නේ මහා කෝණයක්. සුළු කෝණයක් වෙන්න බෑනේ. ඒක නිසා තමයි රාගන සටහන කළේ. එහෙනම් දැන් ත්‍රිකෝණමිතිය මතක තියෙන්න ඕනේ. මතක නැති කට්ටියට හොර වැඩ තියෙනවා කරන්න පුළුවන්. අණ්ඩාංග තලයේ ඇදලා විස්තරය හොයාගන්න පුළුවන්. හරි? එහෙනම් cos 180 ඍණ θ කියන්නේ cos θ මයි. cos ඍණ වෙලා sin ධන වෙන්නේ දෙවෙනි වෘත්ත පාදේ. cos pi ඍණ pi බෙදීම 3යි. ධන i sin pi ඍණ pi බෙදීම 3යි. දැන් ලියගන්න. cos 2යි pi බෙදීම 3යි. ධන i sin 2යි pi බෙදීම 3යි. දැන් ලියන්න. මෙතනක් ධන මෙතනක් ධන මෙතනක් ධන මේක cos මේක sin. එන ලියන්න. මාපාංක z සමානයි 2යි. ආග්ගී z සමානයි. කෝණය ඉන්නේ 2යි pi බෙදීම 3යි. හරි. දැන් අපි සංකීර්ණ සංඛ්‍යාවක වීජීය ලෙස දන්නවා. ආගම සටහනින් දන්නවා. මාපාංක විස්තර ආකාරයෙන් දන්නවා. තව එකක් තියෙනවා ද්‍රවක ආකාරය කියලා. ලියාගන්න ද්‍රවක ආකාරය. සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රවක ආකාරය. ද්‍රවක ආකාරය. ද්‍රවක ආකාරය. සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ r සහ විස්තරයේ θ නම්
සංකීර්ණ සංඛ්‍යාවක මාපාංකයේ ආහා විස්තරයේ තීටා කියන්නේ ද්‍රවක ආකාරය r theta ලෙස ලියා දක්වනවා. තාත්වික අතාත්වික මේ theta විස්තරය කියවම දන්නවනේ සාමාන්‍ය විස්තරයේ බිඳුවට වඩා වැඩි හෝ සමානයි 2.5ට අඩුයි. ප්‍රධාන විස්තරය ඍණ පයිට වඩා වැඩි ධන පයිට වඩා අඩුයි හෝ සමානයි. එහෙනම් මෙන්න මේක අපි මාර්ක් කරන්නේ මෙහෙමයි. විස්තරයේ theta ගන්නවා මෙහෙම. දුර ගන්නවා r කියලා. theta. මෙහෙම දුන්නාම මේ දුරයි ලියන්න පුළුවන්. එතකොට කණ්ඩායම් ලියන්න පුළුවන්. මාර්ක් කරගන්න. මේක තාත්වික අක්ෂය මේක අතාත්වික අක්ෂය කියලා එන්න ඕනේ. අපි මේකේ උදාහරණයක් කරමු. කියන්න. සංකීර්ණ සංඛ්‍යාවක ද්‍රව සංකීර්ණ සංඛ්‍යාවක් 2 π බෙදීම 3 ලෙස දී ඇත. සංකීර්ණ සංඛ්‍යාවක් 2 π බෙදීම 3 ලෙස දී ඇත. මේ ආගම සටහනක ලකුණු කර සංකීර්ණ සංඛ්‍යාව x ධන iy සංකීර්ණ සංඛ්‍යාව x ධන iy ආකාරයෙන් නිරූපණය කරන්න. අනිත් බලන්න ආගම සටහන कोणे पाई बेदीम 3යි ධන කෝණයක් මේ පැත්තට රේඛාවේ දිග 2යි මේක 2යි कोणे पाई बेदीम 3 මෙතන දාන්න p කියලා ලක්ෂය එහෙනම් අපිට මේ දුරයි හෙව්වා කියන්නේ කණ්ඩායම් ලියන්න පුළුවන්. මේක ලියන්න. මේක 2යි cos phi බෙදීම 3යි. මේක 2යි sin phi බෙදීම 3යි. එහෙනම් x කණ්ඩායම් මේක. හරි. එන ලියාගන්න. z සමානයි. මෙතන කණ්ඩායම දානකොට x කණ්ඩායම කියන්නේ මේක. x ධන iy 2යි cos phi බෙදීම 3. ධන i වතාවක් 2යි sin phi බෙදීම 3. x කණ්ඩායම මේක නේද? y කණ්ඩායම මේක. එන z සමානයි x ධන iy. කණ්ඩායමේ දන්නවා නම් සංකීර්ණ සංඛ්‍යාව කියන්නේ 2යි cos phi බෙදීම 3යි කියලා කියන්නේ භාගය i වතාව 2යි sin phi බෙදීම 3 කියන්නේ මූල 3ට 2යි එනයි z සමානයි 1 ධන මූල 3යි හරි දැන් මේ පැත්තට આવොත් x කණ්ඩායම කෙරෙන වෙනවා y කණ්ඩායමේ ධන වෙනවා හරි එහෙනම් සංකීර්ණ සංඛ්‍යාවක බීජීය ලෙස දන්නවා ලියන්න ඒකේ ආගම සටහනක දන්නවා මාපාංකය දන්නවා විස්තරය දන්නවා මාපාංක විස්තර ආකාරය දන්නවා බීජීය ලෙස ගන්නත් දන්නවා ද්‍රවක ආකාරයක් දන්නවා ඕවා තමයි ඉගෙන ගන්න තියෙන ඕවා සියල්ලම එකයි හරි එහෙනම් අපි සංකීර්ණ සංඛ්‍යාවල වීජීය සුළු කිරීම් ටිකක් තියෙනවා ඒ ටික කරමු. දැන් සංකීර්ණ සංඛ්‍යාවල
සංකීර්ණ සංඛ්‍යා වල රීජීය සම්බන්ධතා मैंने मेडिकल लिया गया मैंने मेडिकल लिया තව ඕනතරම් සම්බන්ධතා ගන්න පුළුවන්. එතකොට මේ ටිකෙන් ඔයගොල්ලෝ ඒවා හදන්නේ කොහොමද කියලා බලන්න. right? එහෙනම් Z ධන Z බා කියන්නේ 2i ReZ නැත්නම් 2i ReZ බා. Z ධන Z බා කියන්නේ 2i IMZ. IM කියන්නේ අතාත්වික කොටස. සංකීර්ණ සංඛ්‍යාවක්. ඒකේ ප්‍රතිපදයෙන් ගුණ කළාම සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකයේ වර්ගය. නැත්නම් Z බා වල වර්ගය කියලා එනවා. හරි. අපි මේ ටික සරල සාධනයෙන් ටික කරගමු. හරි. ලියගන්න පළවෙනි එක මෙන්න මේ සාධනය කියන්නේ. මේ අකුරු තිබ්බහම බය වෙනවා අපි කට්ටිය. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මේක සාධනය කියලා. Z ගන්න x ධන iy කියලා සාධනය කරන්න දුන්නොත් Z කියන්නේ x ධන iy නම් Z බා කියන්නේ x ඍණ iy. මේවා සාධනය කරන්න දුන්නොත් Z වෙනුවට ගන්න x ධන iy කියලා. Z බාට ගන්න x ඍණ iy කියලා. හරි. එහෙනම් මේ ReZ කියලා කියන්නේ Z වල තාත්වික කොටස. Z වල මෙන්න මේකේ තාත්වික කොටස. ඒ කියන්නේ x. IMZ කියන්නේ මේකේ අතාත්වික කොටස. අතාත්වික කොටස ගන්නකොට I එන්නේ නැහැ. ඒකේ තාත්වික කොටස විතරයි y කියන්නේ. y විතරයි. ReZ බා කියලා කියන්නේ x. තාත්වික කොටස. IMZ බා කියලා කියන්නේ ඍණ y. මේවා සාමාන්‍ය දේවල් මුලදී අපි පැහැදිලි කරගත්තා නේ. හරිනේ? දැන් ගන්නකො මෙන්න මේකේ වම් පැත්ත Z ධන Z බා. Z ධන Z බා. ආදේශ කරන්න. x ධන iy එකතු කරනවා. x ඍණ iy. Z එකතු කරනවා Z බා. එහෙනම් x ට x එකතු කළොත් 2x ධන iy ඍණ iy කැපෙනවා. මේ x කියන්නේ මොකක්ද? x කියන්නේ මොකක්ද? ReZ නැත්නම් ReZ බා. එහෙනම් ලියන්න මේක සමානයි. මේක සමානයි 2යි ReZ නැත්නම් 2යි ReZ බා කියන්නේ. දෙකේ ඉලක්ක මෙහෙමමයි. x ට දාන්න පුළුවන් ReZ නැත්නම් ReZ බා. මේවා මතක තියෙනවා නම් හොඳයි. අමතක නම් පැත්තකින් හදලා ගන්න. එච්චරයි. එහෙනම් Z ධන Z බා කියලා කියන්නේ 2යි ReZ නැත්නම් 2යි ReZ බා. හරි. අපි දෙවෙනි එක සාධනය කරමු. يعني Z ඍණ Z බා සමානයි 2ක් I IMZ.
මේ ටික දැන් ලියන්න ඕනේ අපි මේ ටික ඉස්සෙල්ලා ලිව්වනේ. මේ ටික දැන් ලියන්න යන්න එපා අපි ඉස්සෙල්ලා ලිව්වනේ. ගන්න බලන්න වම් පැත්ත අරගෙන පෙන්නන්න බලන්න. ඉසෙට් බිමිසෙට් බාරයි. හරි. ඉසෙට් කියන එකට දාන්න x ධන y. මේක වම් පැත්ත ගමු. ඉසෙට් එක දාන්න x ධන y. අඩු කිරීම. ඉසෙට් බාර් කියලා කියන්නේ x ඍණ y. ධන x ඍණ x කැන්සල් වෙනවා. 2 i y. 2 i y කියලා කියන්නේ im ඉසෙට්. මේකට නම් වෙන්නේ ඍණ y කියලා නේ. එහෙනම් මේක දාගන්න y කියලා කියන්නේ im ඉසෙට්. ඉසෙට් බාර් නෙමෙයි. ඉසෙට් බාර් නෙමෙයි im ඉසෙට්. හරි. මේවා තිබ්බහම සමහර අය බය වෙනවා. මේවා තිබ්බකම. හරි. එහෙනම් තුන්වෙනි එක සාධනය කරනවා. ඉසෙට් බාරක් ඉසෙට් බාර් සමානයි. මාපාංක ඉසෙට් වල වර්ගය. ගන්න වම් පැත්ත. ඉසෙට් කියන්නේ x ධන y ඉසෙට් බාර් කියන්නේ x ඍණ y. ඉසෙට් වල ඉසෙට් බාර්. ඉසෙට් දාන්න x ධන y. ඉසෙට් බාර් කියන්නේ x ඍණ y. වර්ග දෙකක අන්තරය දාන්නත් පුළුවන්. නැත්නම් මේක වරක් මේක වරක් මේක. මොනම ගන්නත් පුළුවන්. वर्ग दीर्घ अंतर x वर्गे ऋण I y वर्गे x वर्गे ऋण I वर्गे क्या ऋण एक y वर्गे मे क्या x वर्गे धन y वर्गे x वर्गे धन y वर्गे एना लिया गया इसे द्वारा इसे बार समान x वर्गे धन y वर्गे वर्गमूल वर्गे මේක ලියන්න පුළුවන් නේද වර්ගමූලයේ වර්ගය කියලා දැන් බලන්න වර්ගමූලයේ වර්ගය එහෙනම් x वर्गे धन y वर्गे वर्गमूल කියන්නේ z නේද z බාවල මාපාංක කියන්නේ මොකද්ද? x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය. මේ ඍණ වර්ග උනහම ධන වෙනවනේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? z වල මාපාංකය. x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය කියන්නේ z වල මාපාංකයනේ. ඒකේ වර්ගය නැත්නම් z බාවල මාපාංකයේ වර්ගය නේ. ඊළඟට z වරක් z බාව කියන්න පුළුවන් වෙයි. එක මාපාංක z වර්ගය. නැත්නම් මේ මාපාංකය ගැන කතා කරන්න ඇයි මේ සංකීර්ණ සංඛ්‍යා ඉගෙන ගන්න කියලා සාමාන්‍යයෙන් x තාත්වික නම් මේකට සමානයි x අවයවයක් r මෙහෙම ලියන්න බෑ x සංකීර්ණ වුණු සමහර අය මේක ගැන දන්නේ නැතුව මාපාංකයේ වර්ගයේ සංඛ්‍යාවේ වර්ගයට සමානයි කියලා කියනවා. සංකීර්ණයේ වට මේක හරියන්නේ නැහැ මේක වැරදි. මොකද අපි සංකීර්ණ සංඛ්‍යාවක් ගත්තොත් මෙයාගේ මාපාංකය කියන්නේ x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලය. මේකේ වර්ගය කියන්නේ මොකක්ද? x වර්ගය 2x iy එහෙම එකක් එනවා. එතකොට ඒකට සමාන වෙන්නේ නැහැ. හරි? මේවා දන්නේ නැහැ සමහර අය. කිසිම සිහියක් නැතුව මේවා දාන ඔය මම දැකලා තියෙනවා වර්ගද සමීකරණ වල මූල ගැන කියනවා. මූල තාත්විකයි කියලා කියන්නේ නැහැ. මෙන්න මේවා දානවා කෙලින්ම. දාපු ගමන් වැරදි.
ඒකේ තාත්විකයි කියලා දෙන්න ඕන. මේක තාත්වික වුණත් හරි සංකීර්ණ වුණත් හරි ළමයි. මෙන්න මේක අපේ අර මෙන්න මේක. හරි. මේක හැමදෙස්සෙම හරියන්නේ නෑ. මේක හරියන්නේ මොකේද? තාත්වික සංඛ්‍යා වලට පමණයි. මොකද සංකීර්ණ සංඛ්‍යාවක මාපාංක කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූල නිසා. හරි. ඒක අපි පස්සේ කතා කරමු. හරි. right. එහෙනම් අපි අද මෙතනින් මේ වීඩියෝ එක නවත්තමු. ඔයගොල්ලෝ ගණන් ටික හදන්න පාස් පේපර් ටික පුළුවන් ටික. තව තියෙනවා ජ්‍යාමිතික නිරූපණය. ප්‍රතිපදයේ ගන්න විදිය, ඊට පස්සේ ඍණ සෙට් ගන්න විදිය, එකතුව ගන්න විදිය, ගුණිතය ගන්න විදිය තියෙනවා. ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කරමු. ඔය ටික කරලා තියාගන්න. ඕකෙන් පුළුවන් ගණන් ටික හදන්න ඕනේ. පාස් පේපර් ගණන් වල පුළුවන් ගණන් ටික හදන්න. හරි. එහෙනම් අපි අදට නතර කරමු. ආයිබෝවන්.